දැයි අපි නැවතත් අද දෙසැම්බර් 5 වෙනිදා ඉරිදා රැස් වෙනවා. මම හිතන්නේ කඩුවෙල අපි රැස්වීම Recording in progress. ඇත්තම එක ඉන්න දෙවෙනි රැස්වාරය. ඉතින් මේකෙදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඥාතකා ධර්ම දේශනාව වශයෙන් ප්‍රස්තුත උනේ ඇත්තටම මගේම දෙවෙනි අයියා අනේ ගෙදර කෞසල්‍ය පුතියාන්තලාගේ රම්බණ්ඩා. අපි කියේ ආර්.පී. ගණේ කියලා. ඉතින් අයියා නැති වෙන වෙලාවෙදී අපි කොහොම අදාළ ගන්න බැරි වුණා. මොකද හේතුව කොරෝනා හැදිලා දැඩි සත්කාරයේ හිටියේ. නමුත් අපි තොරතුරු හොපාන කරගත්ත මට කතා කරන්න හම්බුනේ නෑ. ඊට පස්සේ මම ආධ්‍යාත්මික ශේෂ්ඨ ඉන්න කෙනෙක් වශයෙන් ඒ අයියාගේ ගුණ ගායනාවක් කරලා නැත්නම් පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඉතින් මම හිතන්නේ මේ යන්නේ අපි පස්වෙනි අයවිලි පහක් කරලා තියෙනවා. ඉතින් මේකෙදී සැකිල්ල ගත්තේ පුළුවන් තරම් මේ අපි ලෝකේ ඉන්න අනිකුත් ලේනෑ ඉන්න වැඩිය ඕනෑකම තියනයි. අපේ සතිපෞලේ අය මේකට ගහ ගන්න. ඉතින් මට ඒක තිබුණ ලොකු ආශාවක්. ඉතින් මම ඒක නිසා අයියා කැප කෙරුවයි කියලා කියන්න මම කැමති නෑ. ඒක උනේ සහෝදරයෙක් කැප කරලා තමයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් ඒක නිසා අපිට තියෙන පොඩි කැක්කුමකුත් තියෙනවා. ඉතින් මම බොහොම සතුටුයි මේ කඩුවෙල මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ හාමුදුර කෙනෙක් අපි කීකරු කරගෙන මේ යන වැඩි. අනිත් ඔක්කොමලත් මම ওই බෑන්නට ගැහුවට ඇත්තටම ආදරේ. නැත්නම් මං. ඊයර බණින්නේ ඕනෑ නිසා. ඉතින් ධම්ම විහාරයේ හාමුදුරුවෝ අපි ගාගන්නේ මොකටද? දැන් මම කවදා හරි නැති වෙලා ගිය දවසක හරි අපේ යාළුවන්ට නෑදෑයින්න බලන්න මුණක් තියෙනවා. මුණ ගැතගේ වෙනම කතාවක්. දෙක අපි දර්ශනව ගාගත්තා. දර්ශන හැම වෙලාවෙම මේක පිළිබඳ පොඩි මතක සටහනක් තියාගෙන යනවා. හැමදාම හඳුන්වා දීමේ කතාවක් කරා. හේමන්තවත් තියාගෙන හිටියා. හේමන්තත් ඇත්තටම මේ ඉන්න කට්ටිය පිළිගන්නවා ඇති පවුලේ ඥාතියෙක් වගේ පුදුම බැඳීමකින් කටයුතු කරනවා. ඉතින් මේ ටික අපි කරගෙන යන්නේ අර සම්ප්‍රදාය බොහොම විචිත්‍ර කරා. සම්ප්‍රදාය පුළුවන් තරම් සමාජ සෝෂල් දෙයක් වඩපත් කරගන්න. ඊට පස්සේ අපි මිත්‍ත සූත්‍රය කියන සූත්‍රය අරගෙන ඒක හරහා සතිපට්ඨානයට බැහැගෙන සතිපට්ඨානයේ දිගේ අවශ්‍ය කරන උපදේශ ටික දීලා නිකම් බණක් නිකම් අනුමೋದනාවක් නෙවෙයි සරුවඥයන් වහන්සේගේ දේශනාවත් අපි ලං කරගන්න අදත් ඒ ටිකම තමයි කරන්න බලන්නේ. ඒ කියන්නේ මේ අංක ටික අපි අදත් කරනවා. ඉතින් ඒකට මගේ පෞලි ඥාතිනුත් කැමති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කටියට මොළ ධාතුව තියෙනවා. දැන් මම ඉල්ලා හිටනවා අපි මේ කතාව කරාට පස්සේ අපේ ධම්මවිහාරී ගරු ස්වාමීන් වහන්සේගේ මේ පිරිස යම් කිසි කෙනෙක් සීල ව්‍යාපාරයට අද සම්බන්ධ වෙලා නැතුව ධර්ම දේශනාවක ආරම්භයේදී කරන ආජීවට්ටමුක සීලේ සමාදන් කරවීමට අදිෂ්ඨානයෙන් යුක්තව ස්වාමීන් වහන්සේ සීල් සමාදන් කරાવી নমස්කාරය කියමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ආමන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙන්නේ ස්වාමීන් වහන්සේ. සුවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි. තරණේන සම්පී වාදී වාතනක සීලං සාපිතං සුරක්ඛිතං තත්ත අප්පමාදේන සම්පාදේත මම බන්තේ සාදු. දැයි මම හිතන මම කතා කරන්නේවා ඊට වැඩි ඇහෙනවා මොකද මෙතන මයික් එක මයි ළඟ තියෙන නිසා. ඉතින් මම දෙනවා මයික් එක අපේ දර්ශන කන්මුතුගේ මාත්‍යට මේකත් ලං කරගන්න මේක පිළිබඳව අපි කරන්න හදන වැඩේ පිළිබඳව කෙටියෙන් පිළිසිත ගැලපෙන විදිහට අපි කරන වැඩේ පිළිබඳව හඳුන්වා දීමක් කරන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපේ ඥාතකා දෙසුමේ 6 වෙනි දේශනය පවත්වන්නේ. මෙහිදී ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි අපි සතිපට්ඨානයේ පදනම් කරගෙන තමයි සියලුම වැඩසටහන් කරේ. අද දිනත් ඒ වගේම තමයි සතිපට්ඨානයේ පදනම් කරගන්නේ. ඇත්තටම ඥාතකා දෙසුමක් පවත්වන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි බිම්බිසාර රජතුමා හීනෙන් දැකපු තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් නොකර තිබ්බ නිසා වෙච්ච හදිය. ඒක දැකලා ඒ ඉල්ලීම කරාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඔය ඥාතීන්ට පින් පැමිණවීම සිද්ධ කරේ. ඒකේ සූත්‍ර දේශනාවක් වෙනවා තිරෝකුඩ්ඩ සූත්‍රය කියලා. ඒ තිරෝකුඩ්ඩ සූත්‍රයේ තමයි ඔය මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහන් වෙන්නේ. ඉතින් මේ ඔක්කොටම කලින් එකක් සඳහන් කරන්න ඕනේ. ඒ ඥාතීන්ට හරි පින් අනුමෝදන් කරන්න අපි සියලු දෙනාටම කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්න ඕනේ. ගුණ ධර්ම වැඩිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි තමන්ගේ ඥාතියෙට හරි පිනක් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම ප්‍රකාශ කරොත් ඕව දෙය්‍යානුසාසෙය්‍ය ආසබ්බහච නිවාරේ සතං සේහි පියෝති අසතං හෝති අප්පියෝ. අසත්පුරුෂයන්ට අසත්පුරුෂයන්ව ප්‍රියයි. සත්පුරුෂයන්ට සත්පුරුෂයන්ව ප්‍රියයි. අසත්පුරුෂයන්ට සත්පුරුෂයන්ව අප්‍රියයි. ඒක නිසා තවත් සත්පුරුෂයෙක්ටම තමයි තවත් සත්පුරුෂයෙක්ව ප්‍රිය වෙන්නේ. ඒක නිසා මම ලොකු ස්වාමීන් වහන්සේගේ තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සතිපට්ඨානයේ වැඩිීමේදී සිත කය වචනය යන තුන්දොර සංවර වුණොත් තමයි සතිපට්ඨානයේ වැඩින්නේ. ඒ තුලින් තමයි නිවන සාක්ෂාත් වෙන්නේ. ඒ සාක්ෂාත් වීමට බුද්ධ ශාසනයම පවතින කල්යාණ මිත්‍ර සම්පත්තිය මතත් එහෙමත් නැත්නම් අසත්පුරුෂයන්ගේ වෙන්වීම මතත් තමයි මේ සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ. ඒක නිසා සතිපට්ඨානයේ වැඩිීමේදී මේ සත්පුරුෂයන්ගේ සුර පිළිබඳව තියෙන පෙරහැරමත් අවධානය කරමින් සතිපට්ඨාන දේශනාවක් සිදු කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ස්තුතියි. අපේ අශෝක මාත්‍යාගේ දරුවනේ ස්විච් එක බොහොම විශ්ෝපේ යුක්තව මතක් කරලා තිබුණා. ඉතින් අපි මං කියවා මේකට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා මේ මාත්‍යත් ඒ මෑණියෝ ඇවිල්ලා ඉන්නවා. ඒ කරුණ වයස් කෙනෙක් නැති වීමේදී ඇතිවෙච්ච විපයෝග දුක ඉතින් අපිට වගේ හදා බෙදා ගනිමු. මේ ශාසීරම දෙනා සත්‍ය දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස යෝච භික්ඛවේ අනුකම්පෙය්‍යාත යෝච භික්ඛවේ සෝතබ්බම් මඤ්ඤයෝ
මිත්තාවා මච්ඡාවා ඥාතිවා කාලෝහිතේ තාවා තේ සතිපට්ඨානේ සමාදපේ තබ්බන් නිවේසේ තබ්බන් පත්තිඨාපේ තබ්බන් තීති. මේ අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා උච්ච සම්පන්න පින්වත්නි ඥාති ශීලම දෙනාට මේක මේ 6 වෙනි වතාවටයි මේ අහන්න ලැබෙන්නේ විත්ත සූත්‍රයේ ආරම්භක පාඩය. ඒක මට දීපේ ගොඩාක් කල්ලාතුව ඉතිච්ච දෙයක්. මේ වගේ අවස්ථාවක ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා දැනගෙන හිටියා. මේ ඥාතීන් කෙරෙහි සාලෝහිතයන් කෙරෙහි මිත්‍යයන් සහ මිත්‍ර අමාත්‍යවරු වෙචෙහි මං වගේ පැත්ත කරලා බණ භාවනා කරන කෙනෙක් මොකද කරන්නේ? ඒගොල්ලන්ට ඕනකමක් නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේක ඇහුවොත් හොඳයි. මේක මේ අත්ව සමාදන් කෙරෙපොත් හොඳයි කියලා මිත්‍රයෙක් වේවා මිත්‍ර අමාත්‍යවරයෙක් වේවා ඥාති වේවා සාලෝහිත වේ නෑ ලේ නෑ මේ සියලුයට මේ සතිපට්ඨානේ සමාදන් කරනවා. ඉතින් මේ සතිපට්ඨාන සමාදන් කරවීම මට කරේ මගේ ඥාතියෙක් නෙවෙයි. මට කරේ මගේ මිත්‍රයෙකුත් නෙවෙයි. මට හම්බුනේ තාමත්ම හිතා ගන්න බැරි අහඹු ක්‍රමයක. ඒක නිසා පෙරපින් කළ ඇති බව මට වැටහුණා. ඒ වෙලාවේ ඒකතර පරකාරකමකට තියෙන්නේ නැත්තේත් නෑ. ඉදාම අදිෂ්ඨාන කෙරුවා මේකට මුළු ජීවිතේම කැප කරන්න. හැබැයි මං හිතුවේ නෑ මට තිබුණු සම්බන්ධතාව මත මේ තරම් ඉක්මනට මේ තරම් ඉක්මනට කියන අවුරුදු 10යි. මට ඒ නැම්ම ගන්න පුළුවන්. ඒ වගේම මට හිතුනේ නෑ ලංකාවේ ඒ තරම් විවිධ ශාසනයක් තියෙනවා. ඒ විදිහට කොම්පැනිට බැඳලා ඉන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා අපි නිල්ලමිත වුණා ගිහි භාවනා මධ්‍යස්ථාන කියලා එකක් කිසිම වෙලාවක සංඝයාට එන්න දෙන්නේ නැහැ. ඒ තරම්ම සංඝයාට විරුද්ධයි. ආවොත් අනික් කට්ටියත් එක්ක ඉන්නවා. ඉතින් ඒකේ මම තමයි පාලක ලේකම් වශයෙන් අවුරුදු 7ක් හිටියා පැවිදි වෙන්න ඉස්සෙල්ලා. එතකොට දිගටම තිබුණ අදහසක් අපේ පැවිදි වුණත් හොයන්න තරම් දෙයක් මේක ඇත්තේ නැහැ. දැන් 2500 ජීවිතේ ගිහිල්ලා ගන්න බෑ. හැබැයි අර අසුරු කරපු කල්යාණ මිත්‍රෝ ටික ආශිර්වාද කියන එකයි කියලා දෙන්න කියලා. ඒගොල්ලෝ කිව්වා ඕනම කෙනෙකුට ඒ වගේ වල දూరు පිළිමුච්ච අදහස් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි බඩු තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ කියලා. අඩුපාඩුකම් තියෙන්න පුළුවන් නමුත් පණ තියෙනවා ඒක. ඉතින් ඕක පුත්තු කර කර තමයි හිටියේ මම. අවුරුදු 8ක් 9ක් පුත්තු කර කර ජීවිතේ ගත කරන ගමන් නොබැද ජීවත් වෙන්න ප්‍රසාවක් නොකර ඉන්න භාවනා කරනවා කාටවත් නොපෙන්න තාමත්ම දක්ෂයි. එතකොට මට තිබුණා සතිපට්ඨානේ භෝගවිතක් ධර්මයක් තියෙනවා කියලා. මම වගේ කල්ලිලන්දාරියෙකුට නොබැද ඉන්නවා කියන එක මම වගේ කෙනෙකුට විචර ගැඹුරු භාවනා කරමින් කාටවත් අඟවන්න නැතුව ඉන්නවයි කියන එක මම වගේ කෙනෙකුට රැකියාවක් නොකර ඉන්නවයි කියන එක. හැබැයි ඒ ශික්ෂාපදේ නම් මම කැඩුවා. ඊට පස්සේ ඒකේ පිනේ දෙවෙනි යවනිකාව තමයි මම ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ හාමුදුරු 3-4 නමක් ඇසුරු කරා. නිකන් අම්මන බලනවා වගේ. ඒවල් දොරවල් බලන්න යනවා වගේ. තොරොන්දන් තියෙනවා වගේ බලනකොට ඒගොල්ලෝ ඇත්තට නරක නෑ. ඇත්තටම බොහොම අවංකව මෛත් එක්ක කතා කරලා අපි ඉන්න වෙලාවේදී අහම්බෙන් තමයි ඉන්න නිස්සාරණවණයක් කියලා එකක් තියෙනවා. මාත්‍රි ඥානාරාම කියන ශාස්ත්‍රයක් ඉන්නවා. ඉතින් ඉව නිකන් අඟහරු ලෝකේ ඉන්න කෙනෙක් වගේ මට. ඊළ සම්බන්ධ වෙනකොට මම පුදුම විදියට කිරීමක් ලඟුණා. ඒකට අනුම සංකර ශේත්ම සංඝයා කෙනෙක් ළඟට කියලා වඳින්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද කියලාවත් දන්නේ. හැබැයි මට බයක් තිබුණේ නෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මගේ දිහා බැලලා කිව්වා. අනේ මේ නන්නා දුන්න ඉලන්දාරි අපි මේ පොතක් බලලා මේ විදියට වැඩ කරනවා දකින්න එකට හරිම සන්තෝසයි. මහත්වෝ එහෙනම් ඊටු ජීවිත කාලේ විවේකී ගත කරන තැනක් හොයාගන්න. මං හිතුවේ එන්නේ මට ගහලා එළවයි කියලා. උදේ කරු කරලා සංඝයාට වාර්ත වඳින්නවත් කතා කරනවත් දන්නේ නැහැ. අපි හැදෙන සමාජයේ හැටිනේ. ඊට පස්සේ ඒ කාලය ඇතුළේ ඉන්නකොට තමයි මට තේරුනේ මං අර ඉතෙක් කරපු පව්. ඉතෙක් කරපු ඔලොමලකම් කිසිසේත්ම හුලඟක් තරම්වත් නැස්චෙක් තරම්වත් පාඩම් වෙන්නේ නැහැ.
මම මේ ඔක්කොටම බය ඇරෙන්න මම මේ කියන්නේ. ඒකකොට මට තේරෙනවා පෙර කළ පිනක්මයි ළඟ තිබිලා තියෙනවා. මට හම්බුනේ ශ්‍රේෂ්ඨම ගන්නේ කල්යාණ මිත්‍ර හැබැයි මම කිසි දවසක ඒ උත්තරමයන්ගේ හිත්‍රි දෙන්නේ නැහැ. මට post graduate institute එකේ professor මට certificate එක දීලා තිනවා unassuming modest. මම මේ වචන දෙකම දැනගෙන හිටියේ නෑ මගේ චරිත සාහිතිකයේ තියෙන. බෑ කියලා කොලයක් කරන් ටක් ගාලා මට certificate එකක් දුන්නා පළවෙනි ජොබ් එකට. ඊට පස්සේ මම හෙව්වා මොකද්ද මේ unassuming කියන්නේ. මේ ළමා මනස. beginner's mind. ඒ වගේම modest. සිද්ධාර්ථ අනුසන්දය. මගේ චරිතේ අන්තිම ඒකාධිපති චරිතය. ඒක මට දැන් හොඳටම තේරෙනවා. ඒකාධිපති චරිතයක් වුණාට මම කවමදාකවත් අඟ උස්සන්න යන්නේ රාගෙත් ප්‍රදාහත වැඩි කරන මම දන්නවා කොයි කවුරු නැටුවත් මගේ එක තමයි වෙන්නේ කියලා. සමාවෙන්න මම එහෙම කිව්වා. ඒක තමයි ඉස්සරහටත් හොඳට මතක තියාගන්න. ඔය මොන සමිති සමාගම් මොන විවස්ථා තිබ්බත් මට ඕනේ දේ තමයි වෙන්නේ. ඒක මේ ළඟදී මම ඇහුවා ඒ අර මැරෙන වෙලාවේදී මැරිලම් වගේ ආපහු තමන්ගේ පිළිකා හැදිච්ච ශරීරයට ආපු නෝන කෙනෙක් කියලා තියෙන පොතක් Dying to be me කියලා. ඒ නෝන කියලා කියනවා ඉතින් මට තේරුණා මේ ඉදිරියට මට කරන්න දෙයක් නැහැ වෙන්ටොන්දී හරියට මට ඕන විදිහට වෙනවා කියලා. මම ඊට පස්සේ කලබල වුණේ නැහැ. මම ආපහු පරණ කුංගිච්ච ශරීරයට ගියා. මම බොහොම ඉක්මනට සුව වුණා. මම අද කියන දේ භාෂා 50කට පරිවර්තනය වෙනවා. ඕනම කෙනෙකුට මම ශක්තිය දෙනවා. බුද්ධ ධර්ම කියන එක කහලවත් නැහැ. සත්‍ය ගැන කතා කරන්නේත් නැහැ. මට අන්නේම දෙයක් තියෙනවා. ඒක මොකක්ද කියලා මම දන්නේ. ඒක තමයි ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන වාසිය. කවදාකවත් චිත්ත දවන්න එපා. තමන්ට අවමල් රේණුවක් හරි උදව් කරපු කෙනා. ඉතින් ඒක කොහොමද සතිපට්ඨානට යන්නේ? බුදුජානනාංශයේ මෙතෙන්දි කතා කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නෙමෙයි. සත්‍ය කියලා කියන්නේ තමන්ගේ එක චෛතසිකයක් වඩන එක. ඒ චෛතසික වඩනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? සත්තානං විසුද්ධිය. වඩන කෙනාගේ විසුද්ධියක් සිද්ධ වෙනවා. ශෝක පරිද්දවාන සමතික්කමයි. අඬා හොගෑම් ශෝක වීම අයිංගල. දුක්ඛ දෝමනස අත්ථගමයි. කායික මානසික ලෙඩ අස්තේයයි. ඥායස අධිගම. තමන් නිවන් මාර්ගයේ මේකයි කියලා දවසින් දවස ඍජු මාර්ගයේ වැටහෙනවා. නිබ්බානස සත්‍ය කිරියයි. කිසිම තැනක දෙවන්නේක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය අරගන්නේ කිසිම තැනක දෙවන්නේක් නැහැ. ඒක කොහොමද කල්යාණ මිත්‍ර ඉන්නේ? කල්යාණ මිත්‍ර කියන්නේ ආචාර ධර්මයක් නේ. දෙදෙනෙක් කරලා කරන්නේ අඳුම ගන්න. එහෙම කෙනෙක් ගැන ওই ධර්මේ නැහැ. හැබැයි බොහෝ මුද්‍රජානංශේ මිත්තාවා මච්ඡාවා ඥාතිවා සාලෝහිතාවා සෝතබ්බම්මඤ්ඤියෝ ඒ ඔක්කොම කියේ. ඒකට මේක විසඳන්න බෑනේ. එක පැත්තකින් කියනවා සෙනගත් එක්ක ඉන්න එපයි කියලා. උදේකලා වෙන්නේ. විශ්‍රාම ගන්න. විවේක වෙන්නේ. අනිත් පැත්තෙන් කියලා තියෙනවා හොඳම කල්යාණ මිත්‍ර ටික අල්ලගන්න. ඉතින් මේ දෙක මොනම නාටකයකට කරන්න බෑ. ඉන්න හරියක් ඉන්නේ අසල මේ අමන මරි මෝඩ තකතිරු පිරිසක් මේ ලෝකෙ ඉන්නේ. ඉතින් ඕකේ මේ අසුචි මිලිකලා ඔගේ රත්තරන් මෙනින් මේ හම්බ වෙන්නේ බෑනේ. ඉතින් කොහොමද මේ කල්යාණ මිත්‍ර අල්ලන්නේ? ඒ ඡාවිත පැහැදිලි මතයක් ඇති කරන්න පුළුවන් අපි ඉදිරි දිගට කල්යාණ මිත්‍රෝ අභාවයට කියලා. ඒක තමයි අපිට ඇහෙන්න සල්සුනේ දවස්. දැන් නම් හොයන්නේ. මේක ලස්සන උත්තරයක් සතිපට්ඨානේ හරහා පන්සාංශ දෙනවා. උරුමේ අපේ පණිදාබි වංශ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා තමන්ට තමන් වෛර කරන කෙනාට ලෝකේ ඉන්න හදියක් ඔක්කොම අසත්පුරුෂෝ ඉන්නේ. තමන්ට තමන් මෛත්‍රී කරගන්න කෙනාට මුළු ලෝකෙම ඉන්නේ සත්පුරුෂෝ. ඉතින් තමන්ට තමන් වෛර කරගන්න නැත්තෝ බාහිරේ කොච්චර හෙව්වත් කවදාකවත් කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන්නේ නැහැ. ඒකල්ලි කල්යාණ මිත්‍ර නොවන කට්ටිය කල්යාණ නොවන කට්ටියට කැමති. සත්පුරුෂයන්ට කැමති. ඉතින් කවුරුවක්වත් මේ තමන් සුව කරගන්න නැතුව තමන් විසුද්ධියටපත් වෙන්නේ නැතුව ඒකේන කල්යාණ මිත්‍රව හොයන පටන් අරගත්තොත් අර gedette මර්ගාතේ ලෝකෙට ප්‍රකාශය තමයි තියෙන්නේ. ඒ නිසයි කියන්නේ භාවනා කරන බව කියන්න එපා. හැබැයි සාමාන්‍ය බුද්ධිය පාව දෙන්නත් එපා. අවදි භාවයක් තියෙනවා මම දන් දෙනවා මම සිල් රකින්නවා මම භාවනා නිසා මට සබහා ධර්මේ නැමෙන්න ඕනේ මං කියන විදිහට හැදෙන්න කවදාකවත් හිතන්න එපා අන්‍යසිවි
කොච්චර භාවනා කරා මට තෙරපි ගහන්න ඉඩ තියෙනවා. මට පසලතර පයින් ගහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් නැහැ. මොකද මම කරපු දේවල් ලැජිට ගහලා නැති. ඒක මම කොහොමද කල්යන්න මිත්‍යා හොයන්නේ. ඉතින් මේ කෘත්‍ය මුළු ජීවිත කාලය පුරාම කළ යුතු ජීවිත පරිශ්‍රණය. දැන් මම කල්යන්නට හොයාගත්තයි කියලා කවදාකවත් අපිට කියන්න හම්බෙන්නේ නැහැ. හොයාගත්ත ටික හෙට වෙනකොට ආය අලුත් කරගන්න. හෙට වෙනකොට අලුතෙන් කට්ටියක් ආය ඇවි. ඉතින් මේ දේ කරගෙන යනකොට මේ කෙනාගේ සතිය අපි කියලා දෙන මේ සතිපට්ඨාන නෙවෙයි අපි ගන්නන සති මාත්‍රේ මේ සති මාත්‍රයේ සතිය බවටපත් වෙනකොට මම මේ තාක්ෂණික වචන වල වටිනාකම තේරෙනවද කියලා සති මාත්‍රයේ සතිය බවටපත් වෙනකොට අපිට එක ෆිල්ටරින් සිස්ටම් එකක් එක ක්‍රමයකට සතිය අධහන කට්ටිය අසුරු කරගෙන හිටියොත් මටත් යාළු වෙනවා මට කල්යාණ මිත්‍රොත් ලැබෙනවා. ඉතින් කොහොමද දන්නේ සති මාත්‍රේ සතිය බවටපත් උනා? නැත්නම් මම මේ කරගෙන යන වැඩේ මේක දියුණුවක්. එහෙම නැත්නම් ස්ථිර වීම. එහෙම නැත්නම් තහවුරුම් ප ဋ ාණ කියන්නේ ඒක. ප්‍රතිපත්තහන එනවා කියන්නේ සතිය. බවටපත් උනාද කියලා දැනගන්න එකට අපිට ඇත්තටම එහෙම ක්‍රමයක් නැහැ. අපට අනුසුද්ධ කරන්නේ ගුරුරෙක් නෙවෙයි නම් ඉතින් උදට කරා. තමන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයා තමන් ඇසුරු කරන ගුරුවරයා එයා නෙවෙයි නම් ඇත්තට කල්යාණ මිත්‍රෙක් නෙවෙයි නම් 100%ක්ම අමාරු වෙයි. ඉතින් කල්යාණ මිත්‍රය වල දන්නේ මම මේ කල්යාණ මිත්‍ර තේරුවා නම් මම කියන්නේ. ඉතින් මේ අශෝක මහත්තයා විල අපිට කියනවා. එහෙම කල්යාණ මිත්‍රෙක් ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ මොලේට දාන්න පුළුවන් අපිට බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක. දාලා බලන්න පුළුවන් අපේ සතිය වර්ධනයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපේ අරමුණක තබා ගැනීමේ වර්ධනයක් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක කරලා බැලුවා. කරලා බලනකොට අපිට එනවා මොකද්ද තොරතුරු වගේ. හැබැයි කවුද දන්නේ මේ වර්ධනයත් වැටෙනවද මොකද්ද කියලා කොහොමද අපි විස්තර කරන්නේ? ඒක ලස්සන chart එකක් එන්නේ. ඒක සාමාන්‍යයෙන් මොලේ වටේට ඉලෙක්ට්‍රෝඩ්ස් 16ක් දාලා EEG එකෙන් කරන්නේ. ඊට පස්සේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා සම්පූර්ණ මොලේ ස්කෑන් කරන්නේ. ඒ වෙනුවට මේ මහත්ය දෙන්න හදන්නේ මේ රුපියල් 20000ක් විතර පොඩි ගැජට් එකක්. එක සෙන්සර් එකයි දෙන්නේ නල්ලේ වම් අත පැත්තට වෙන්න දැම්මට පස්සේ විනාඩි 40ක් යන හැටි පේනවා. ඊට පස්සේ දැන් කොහොමද දන්නේ මේක මේ වර්ධනයක්ද කල්යාණ මිත්‍ර හම්බුණාද කියලා. පස්සේ අපි ඔකට දැම්ම ධම්මසාගර හම්බුනේ. ධම්මසාගර කිව්වා අපි අතෝක මහත් එකක් කරමු. ඊ අතරමැද අපි බලන්නේ මේ යෝගාවචරය භාවනා කරනකොට මේ උගු පාත්‍රලා දින්දට වැටුණාද නැත්නම් කොන්ද කෙලින් කියන භාවනා කරනවද කියලා බලාගෙන ඉන්න පුළුවන්. දෙක යෝගාවචරයෙන් මහන්න පුළුවන්. ඊයකට වැඩිය අද මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී වෙනසක් දැනුණාද? එහෙම නැත්නම් වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන්. තුන යාට කියලා ලිපියක් ගන්න පුළුවන් අපිට කම්තාන් වාර්තාවක් ඔය හතරම බලලා අපි බලමු සත්‍ය වර්ධනයක් නැත්නම් සත්‍ය මාත්‍රි සත්‍ය බවටපත් වුණා. ඒකදී අපි තීන්දුවකට යන්න යන්නේ නැහැ. මොකද එහෙම කාටවත් එහෙම කියලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ දේ දන්නේ නැත්නම් අපි තුමි යන්තම් සන්තම් පදං සත්‍ය කරලා දැන් මට සත්‍ය පිහිටියා. නැත්නම් මම දැන් සතර සතිපට්ඨානේ කායනුපස්සනාවට තරම් ප්‍රමාණයට ආවද කියලා මේ පිළිස දන්නේ නැත්නම් තාම. ඒක මම බාර ගන්න එක තනිකර මගේ 100%ක් වැඩක්. මේ මෙතෙන්ද ඇවිල්ලා සත්‍ය සඳහා දින වකවානු දීලා එයාට තේරෙන්නේ නැත්නම් තාම මගේ වර්ධනයක් වෙනවද මගේ report එකේ මගේ කමඨහන් වාර්තාවේ සති මට්ටමට ගිහිල්ලා තියෙනවද කියලා වෙලා නැත්නම් මම දිවා රාත්‍රී මහන්සි වෙනවා ලෝකේ තියෙන හැම රිසර්ච් පේපර් එකක්ම කියවලා හැම කෙනෙක්ම දෙන කමඨහනක් කියවලා මම බලන මේ මනුස්සයාට කොහොම හරි මේක ඒත්තු ගන්නන්න ඕනේ එතකොට තමයි යාට මිත්‍ර වෙන්නේ නැත්නම් යා සදාකාලික තමන්ට වෛර කරනවා මයිලඟ ඉන්න මුළු ජීවිත කාලයෙන් භාවනා කරලා සම්පූර්ණ මරණාසන්න වෙනකොට අපායටම යන බවට ලකුණු කියන ඇත්ත. යාර දොස් කියන්න බෑ. යා දන් දීලා තියෙනවා, සිල් ලක්ලා තියෙනවා, භාවනා කරලා තියෙනවා. නමුත් මොන දී ගන්න බෑ. එලක්නා මොන දී ගන්න බෑ. මරණයට මොන දී ගන්න බෑ. ඊතර මනුස්සයත් එක්ක ගැටු. ඉතින් මට පේන මේ ඔක්කොටම අපි වගේ කියන්නේ බෑ. උදේ මනුස්සය කැප කරලානේ තියෙන්නේ. ඉතින් මේ මරණ මොහොතේ කරන්න දෙයක්වත් නැහැ. දැන් අපි කල්ැතුව කියන්නේ මේක බකෝ වැඩි කරනකොට මල්ලින් ගහලා දෙක බැඳගෙන යන ගමනක් නෙවෙයි. ඒක බොහොමයි ගමන.
මේ අවදි කමනේ. කොහොමද දන්නේ? මේ සති මාත්‍රේ සත්‍යයක් වඩපත් උනා. ඊට පස්සේ සතිය අට පොලක නැවත නැවත හැවෑරීමක් කරනවා. එහෙම නැත්නම් වෙස්පරලියක් වෙනවා. එහෙම නැත්නම් පරිණාමයකටපත් වෙනවා. ඊට පස්සේ තමයි සම්මා සති බවටපත් වෙන්නේ. මේ සතිපාසද බණිනයි කියනවා ඔබ වහන්සේ ඔය කියන සති මාත්‍රේ පොතේ නැහැ. ඒගොල්ලෝ කියන ඔය සති මාත්‍රේ නිවනක් නැහැ. ඕක මේ ඔක්කොම සර්වාගම වෙන්න ඕන ගහපු අච්චාරුවක් විතරයි. ඕක බුද්ධ ආගම බාල්දු කිරීම. ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න ලෑස්ති ඕක සත්‍ය නෙවෙයි. ඉතින් මම කව ඒක ප්‍රශ්නයක් නෑ. අපිත් එක්ක වැඩ කරන පිරිසක් ඉන්නවා. මුළු ලංකාවෙම ඉන්න 45ක් ළමයින්ට ලක්ෂ 45ක් ළමයින්ට මේක දෙන්න ඕනේ කියලා පිළිගන්න දෙපාර්තමේන්තුවක් ඉන්නවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය මේක පිළිගන්න කැමති. ලංකාවෙම තියෙන හිරකෙවල් 13ම මේක පිළිගන්න කැමති. ලංකාවෙම තියෙන දේවල් වැරදි විදිහට පාවිච්චි කරපු අපි සිංහලෙන් කියන කුඩු ගහන කට්ටිය සේරට මේක හරියන බව පිළිගන්න කැමති. මම පස්සේ ඒක කවුරු පිළිගන්න කැමති නැත්නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි ඒගොල්ලන්ට බලපෑම් කරන්නේ මේ සති මාත්‍රේ සතියක් කරගන්න. මොකද ඒකේ අබෞද්ධයි ඉන්නවනේ. සති මාත්‍රේ උනත් ප්‍රමාණවත්. නමුත් මම පොඩ්ඩක් වෙලා ගන්නම්. කොහොමද මේ සතිය නැත්නම් සති මාත්‍රේ සතියක් වඩපත් වෙන්නේ? ඒක අපි දැනගන්නේ කොහොමද කියලා. ඒකෙදි අපිට කියන්න පුළුවන් අපි අරමුණක් ගන්නවානේ. භාවනා කරනකොට අරමුණක් ගන්නවානේ. අපි ඉබානදගෙන ඉන්නකොට දැන් අලුත් කට්ටිය ඉන්නවනම් මේක පොඩ්ඩක් අහගන්න. අපි වාඩි වෙලා මම හිතන්නේ 3 දිනක් විතර අත ඉස්වා උදේ මම සම්බන්ධ වෙලා දන්නේ නැති අය. මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා කියන්නේ. ඉතින් මේ ඉඳගෙන ඉන්න එක මිත්‍රයේද පිනක්ද භාවනාවක්ද කියන එක හුඟ දෙනකොට සැකයක්. නිකන් ඉඳගෙන ඉන්නවා. ඕකත් භාවනාවක් නම් ඉතින් මේ චෙස් ශ්‍රී ලංකාවේ පැය 6 වාඩි වෙලා ඉන්නේ. දාහන් අදිනකොට වාඩි වෙලා ඉන්නේ. එහෙනම් පිං සිද්ධ වෙන්නේ නැහැ. දැන් මං අහනවා මේ චෙස් අදින වෙලාවේ දාහන් අදිනවට වැඩිය මෙතන මොනවාක්වත්ම නොකරනේ ඉන්නේ. මොනවාක්වත් නොකර වාඩි වෙලා ඉන්න බව දැනගන්න එක පිනක් කියලා හිතෙනවද? එහෙම නැත්නම් ඒක පිනක් වෙලා ඊගාවත් මේකට පිට වෙනවද? වාඩි වීම ඉලක්ක. මම දැන් මේ සභාවේ කී දෙනෙක් එක පිළිගන්නේ. ඊයම් නැති කට්ටිය කියනවා අයියෝ මාත් කියන සතිපාසක මාත් කියන කඩුවල වැඩන්නේ. ඕක කෙරුවයි කියලා ඇති වැඩක් නැහැ. ඕකෙම යමක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ මොනවද බලාපොරොත්තු වෙනවා මේ ඉඳගෙන ඉන්න එක පිනක් බව දන්නේ. නැවත නැවත කවුරු හරි එනවනම් අපි දන්නවා යා නියතව අපිට කියලා දෙනවා. ඔයත් ඇති. තිබුණු ප්‍රශ්න වල හැටියට ඔය මන්දයි. මෙන්න මෙහෙම කරගෙන යනකොට අපි හිතමු ඒ පුද්ගලයාට වචනයෙන් කියන්න පුළුවන් ලියලා දෙන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ මට එදා නම් ඒක හුස්මක්වත් මූණට මූණ දාගන්න බැරි වුණා දැන් නම් හුස්ම රැලි 7-8ක් ඇවිදිනකොට පියවර 7-8ක් යන්න පුළුවන් වුණා ඒක පුළුවන් උනාටමදි කියන්න පුළුවන් මට ඉස්සර නම් මෙහෙමවත් බෑ පුළුවන් වුණා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ආයෙ නන්නත්තර වෙනවා ඊට පස්සේ ආයෙ ගිහිත ගන්නවනේ. ඒකෝ සමාහට කටි දමල ගහලා යනවා. අයියෝ මොන පිස්සුද? මේක හොදෝ දමඩේ දෙමිල්ල. කොච්චර හිත ගත්තත් යනවනේ කියලා ඉතින් හරියට දැන් මගේ ඥාතියින්ගේ පැත්තෙන් ගත්තොත් ඔක්කොමලා ඒ පැත්තේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ කියනවා වැඩක් හතිය වල හරි තමයි. හැදුවට වැඩන්නේ නේ අපව හිත යනවනේ කියේ. ඒකීදි කවුරු හරි කරනවනම් ඒකට අපි කියනවා නැවත නැවත බැලීම බෑ කියද්දිම බලන්න. හිත පිටේ යද්දිම බලන්න. විපස්සනා කියලා කියන පුළුවන් බුදුහාමර පාවිච්චි අනුපස්සනා. හිත පිටේ යන්නේ නැති බලන්න. ආයෙත් ගන්නවා. ආයෙත් ගන්නවා. ඉතින් මෙහෙම කර ඉඳද්දි සමහරව 90ක් විතර මතැල්ල දාලා යනවා. දැක්කන්නේ අප්ප කොච්චර කෙරුවත් තෝතෝ තමයි දෙමිලත් කරන්න බෑ. නමුත් ඉන්නවා යම් ප්‍රතිසත්‍ය. එහෙම තියෙද්දි කරන්න පුළුවන් වීමම ලොකු දෙයක්. ඉතින් එතකොට යාට ලැබෙන ආනිසංසය පුද්ගලිකව ආනිසංසය තමයි මූණ දීලා ඉන්න අරමුණ මෙන්න මේකයි කියලා නම් කරන්න. මම ඉඳගෙන ඉන්නකොට මෙන්න මෙතනයි අහිත තියන්නේ. මම ඇවිදිනකොට මෙතනයි හිත තියන්නේ. ඊට පස්සේ අපි කියනවා බත් කනකොට කොහෙද හිත තියෙන්නේ? නානකොට කොහෙද හිත තියෙන්නේ? අත්නදේව කොහෙද හිත තියෙන්නේ?
ඉතින් ඒකට ආතපාත බල. ඒතර කියනවා දන්නේ නැත්නම් ඒක අහගන්න. අත්තරොත් හිතගෙනල් කියන්න ඕනේ කොතන. මේක දන්නවනම් මරණ මොහොත කොට. ඒක දන්නවනම් මරණ මොහොත කොට. හැබැයි කලින් දැනගන්න දැන් මැරෙන්න යන්නේ. ඒක ටිකක් කමනවා. එතකොට හරියට අර පුරුදු කරපු අරමුණේ හිත තිබ්බනම් පොඩි දරුවෙක් කම්ම ගොඩකට ගියා වගේ, එක් මොහ පැලසට ගියා වගේ, ආවේ ખાවන් පැලසට ගියා වගේ ඔන්න අරසාව වැටේ. මැරෙන්න ඉස්සෙල්ලා. මෙන්න මේකෙන් අපිට කියන්න පුළුවන් දැන් ওই මාත්‍රේ සතිය නෙවෙයි දැන් සතියක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ අරමුණ මට පහන් කණුවක් වටපත්. කොහේ නත්තතර වුණත් මට මේ අරමුණ දකින්න. ඒක බුදුජානක වහන්සේ උදාහරණ කරලා කියනවා. දුරේ සන්තෝ පකාසින්ති කියලා. හිමවත එහෙම නැත්නම් හිමාලයේ කන්ද කියලා තියෙන ඈතට යන්න යන්න පොත පේන. හිමාලයේ ශිඛරේ පේන. ප්‍රතිප්‍රිය ඈතට යන්න යන්න රුවන්වැලි සෑය පොත පේන. ළඟට ගියාට පේන්නේ නැහැ. කවුරුහරි ගිහිල්ලා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒක තනක් තියෙන. ඉතින් එහාට ගියාම පොත පේන්නේ නැහැ. ඉහාරේ පොත දාගෙපට වැහිලා යනවා. පස්සට යන්න යන්න මේ වගේ කොතනදි හිත තියන්න ඕන තැන දන්නවනම් එයාට ඒකෙන් කොච්චර ඈත් වුණත් දැන් යන්න ඕනේ අතින් කියලා පේනවා. මේ තමයි මිත්‍රයා. මේ තමයි මම මාත් එක්ක යාළු වෙන හැටි. දෙවන්නේක් නැහැ. දෙවන්නේ කොහොනේ අපිට සත්‍ය හඳුල්ලා දෙන්න, වාඩි වෙන්න කියන්නේ, මුල් උපදේශ ටික දෙන්න, එහෙම නැත්නම් අපි කියනවා නම් මූල කර්මස්ථානේ අල්ලලා දෙන්න. දැන් ඕනේ කමලියකදී කරදරයකදී මූල කර්මස්ථානට එන්න පුළුවන් දන්නවනේ. ඒක අපිට මේ ලොකුම අරසාව. ඕගොල්ලෝගේ ඇති සෞඛ්‍ය ආරක්ෂණ පිටි ආර්කමී ඔක්කොම සත්ත පහක වැඩක්. මේ ආරක්ෂාව දෙක. අරමුණක් නැවත නැවත බලනකොට. එකම අරමුණ ආශ්‍රද 4 5 6 7 8 9. දැන් ඇවිදිනකොට පියවර 7ක් 8ක් 9ක් 10ක් බලනවනම් එයාට පුළුවන් හඳුන්වා දෙන්න ඉස්සල්ලාම දැකපු ආශ්වාසයක් අටවෙනියට දැකපු ආශ්වාසයත් එකමද කියලා බලන්න. ඉස්සල්ලාම තිබ්බ වමේ තියෙනකොට අපිට දැනෙන්නේ යමක් තියෙනවනේ. ඊට පස්සේ පියවර 8ක් 10ක් 12ක් ගියාට පස්සේ දැනෙන්නේ මොකක්ද කියලා. ඒක හරි සියුම්. ඉස්සලා ප්‍රමාණي වැඩි කරලා ඊගාට ගුණාත්මක පැත්තෙන් පෙන්නනවා. පළවෙනි වමයි, දෙවෙනි වමයි, තුන්වෙනි වමයි, හතරවෙනි වමයි සම නැහැ. නමුත් අපේ පාප මිත්‍රයා තමයි ඒක සමයි කියලා අපේ හිත කියන්නේ. ඒක තමයි අපේ පාප මිත්‍රයා. භාවනා කරගෙන යන්න බේනවා මීයා කොච්චර මේවා කිව්වත් පළවෙනි වමයි දෙවෙනි වමයි සම නැහැ. පළවෙනි ආශ්වාසයයි දෙවෙනි ආශ්වාසයයි සම නැහැ. එනකොට ඇතුලෙන් කල්යාණ මිත්‍රෙක් හම්නේ කෙලිම බුදුහාමුදුරෝ දීගං වාසසන්තෝ දීගං අස්ස සාමිති පජානාති රසං වාසසන්තෝ රසං අස්ස සාමිති පජානාති. ඒ දීර්ඝව දෙනිච්ච ආශ්වාසය කෙටිුණා. මේ විදිහට මේ දෙක අතර වෙනසක් සිදු වෙනවා. මෙන්න මේ දෙක දැක්කනම් මම කියනවා සතිය සතිපට්ඨානයක් බාටපත් වෙනවා. ඉතින් මම කැමැති මේ වෙලාවේ ධම්මවිහාරී ආම්ගුවන් කියන්න පුළුවන් ද කියලා මේ ලාපිරිසර විනාඩි 10කට විතර වගේ මේ මෙහෙවීමක් කරලා අපි උඩක් ඔය ටිකක් ඔළුවේ තියාගෙන පොඩ වාඩි වෙලා බලමු. විනාඩි 10කට වැඩි කෙනෙකුත් මම මේ බලතයි. හොඳයි අපි ඉඳගෙන ටිකක් සතිමත් වෙන්න කාලය යොදා ගන්න හදන්නේ. ඔයගොල්ලෝ හොඳට ඉරියව් සම්බර කරගෙන කොන්ද කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන්න. එතකොට ඉඳගෙන සතිමත් වෙනවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට මගේ හිත මගේ මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක කොච්චරක් නවත්තගෙන ඉන්න පුළුවන්ද නැත්නම් ඉඳගෙන ඉන්න කයත් එක්ක මට කොච්චරක් මගේ හිත යාලු කරවගෙන ඉන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. එතකොට අපි මොකුත් කරන්න යන්නේ නැහැ ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගන්න එකයි කරන්නේ. මේ ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ආවට පස්සේ බලන්න තමන්ගේ කයට මොනවාද දැනෙන්නේ? කයේ මොනවාද සිද්ධ වෙන්නේ? කයට හුලං වදිනවා නම් සිසිලස දැනෙන හැටි, කයට රස්නේ දැනෙනවා නම් රස්නේ දැනෙන හැටි, කයේ හුස්ම වැඩ කරන ආකාරය, හුස්ම ඉහළ පහළ යන හැටි සතිමත්ව බලාගෙන ඉන්න. ඉතින් වෙනදා අපි ඉඳගෙන හිටපු එකයි අද මේ සතිමත් ඉඳ ගැනීම අතර වෙනස. වෙනදා අපි ඉඳගෙන ඉන්නකොට අපේ හිත අපේ කයේ තිබුණේ නැහැ. ඉඳගෙන අපි අතීතෙ වෙච්ච දේවල් කල්පනා කරා, අනාගතය ගැන සැලසුම් ගැහුවා, බාහිර පුජ්‍යලිය ගැන කල්පනා කරා, බාහිර තැන් ගැන කල්පනා කරා. එතකොට මේ බාහිරේ තිබ්බ හිත Taman ළඟට ගත්ත එක තමයි මේ සතිමත් වුණා කියලා කියන්නේ. ඉතින් ඒකට හොඳට ඉරියව් සම්බර කරගෙන වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන
මේ වෙලාවේ අපි කිසි දෙයක් කල්පනා කරන්න යන්නේ නැහැ. අතීත වෙච්ච දේවල් මේ වෙලාවේදී හිතන්න යන්නේ නැහැ. අතීත කියන්නේ වෙලා ඉවර දෙයක්. ඒකෙන් අපිට වැඩක් නැහැ. අනාගතය කියන්නේ සැලැස්මක් විතරයි. ඒක වෙයිද කියන්න දන්නෙත් නැහැ. ඒ නිසා අපි අනාගතය ගැන කල්පනා කරන්න යන්නේ නැහැ. වෙන කෙනෙක් ගැන, වෙන තැනක් ගැන මේ වෙලාවේදී කල්පනා කරන්න යන්නේ නැහැ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගන්න එකයි කරන්නේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගත්තහම බලන්න මොනවාද තමන්ගේ කයට මේ වෙලාවේ දැනෙන්නේ. කයේ මොනවාද සිද්ධ වෙන්නේ කියලා සතිමත් වෙන්න. කයට හුලං වදිනවා නම් හුලං වදිනකොට දැනෙන සිසිලස, කයට රස්නේ දැනෙනවා නම් රස්නේ දැනෙන ආකාරය, කයේ හුස්ම වැඩ කරන හැටි, හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් බලන්න. තමන් දිහා සතිමත්ව බලාගෙන ඉන්නකොට තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්මත් එක්ක රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් නිරීක්ෂණය කරන්න. අපිට මේ වගේ
කායික වශයෙන් මානසික වශයෙන් සම්බන්ධයෙන් සත්‍ය පවත්තන්න පුළුවන් වුණා නම් අපි බලමු කායික වැඩ උදාහරණයක් මුලක් කරන්න බැරි නිසා. තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා මම වෙලා ගන්නවා. අපි මේ මෙතෙක් සාකච්ඡා කරපු කාරණා මතින් කොහොමද අපි කල්යාණ මිත්‍රය අඳුරගන්නේ? කොහොමද මම මට කල්යාණ මිත්‍රෙක් වෙන්නේ කියලා. ඒකේ පළවෙනි එක තමයි තමන් කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. ඒක තමයි පුරුදු සංචක්ක කියලා දීපුදී ඒ කීදින ඉගෙන ගත්තද මන් දන්නේ නැහැ. මට නම් ඒක හරියට හිත වෙදුනා. මොකද ඊට පස්සේ මම පුදුම කල්යාණ මිත්‍රෙක් වෙලා තිනවා මට. ඉන්දගෙන ඉනකොට ජොලිය වාඩි වෙලා ඉන්නේ. ඕනේ ප්‍රශ්නයක් ආවම උදේට මට මුණ දෙන්න පුළුවන්. මේක සත්‍යයෙන් පරීක්ෂා කරන්නේ මේකට සති සම්පජාඤ්ඤය කියලා තමයි බුදුරජාණන් වහන්සේ දාලා තියෙන වචනය. සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ සතිය කියන්නේ සිහියන සිහි නුවණ කියලා තමයි අපි සිංහලට පරිවර්තන කරන්නේ. මේ සිහි නුවණ බෞද්ධ වචනයකින් සිහි නුවණ කියන්නේ අපි ඕනම රචනයක ලියන. මේ සති සම්පජාඤ්ඤය කියපු ගමන්ක බෞද්ධ වචනයක් වෙලා බුද්ධ ආගමට හරවා ගන්න හදනවා කියලා මහා පුණක් තියෙනවා. එසේ නමුත් මම මේක විස්තර කරන්නයි හදන්නේ. ඒ මොකටද මේ කොහොමද මේ කල්යාණ මිත්‍යා අතුරු කරන්නේ? අපි අසත්පුරුෂ වුණොත් අසත්පුරුෂ දේවල් ඇසුරු කරනවා. සත්පුරුෂ වුණොත් සත්පුරුෂ දේවල් ඇසුරු කරනවා. මේක අපි දන්නවනම් අසත්පුරුෂ තැන කියලා සත්පුරුෂ තැනට යන්නේ කොහොමද? සත්පුරුෂයා වශයෙන් දන්නේ කොහොමද? අසත්පුරුෂයා වශයෙන් දන්නේ කොහොමද? ඒක හැබැයි කරන්න පුළුවන් නිසායි තරුවචනාංශේ ශාසනයක් පිහිටියේ. දැන් භාවනා කරගෙන ඉනකොට අපි හිතමු හුස්ම රැලි 7-8ක් එක දිගට බලන්න පුළුවන් වුණා. අපි ඒක දන්නවා දී ඇති තත්ත්වයක් විදියට. නැත්නම් පියවර 7-8ක් එක දිගට යන්න පුළුවන් වුණා. එතකොට අපි කියනවා ඒ 7-8 ඇතුළත හෝ තප්පර 7-8ක් ඇතුළත හෝ විනාඩි 7-8ක් ඇතුළත හෝ මේ අරමුණ මොන විදියට විපරිණාම වෙනවා. ආසල් ප්‍රසාරයේ දික් වෙනවද කිකි වෙනවද ගොරෝසු වෙනවද සිං වෙනවද ලං වෙනවද ඈත් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් 11ක් ආකාර බුදුජානකසේ දේශනා කළා තියෙනවා. මෙන්න මේකේ කොයි එක ආවත් අපි බලන සුළුව ගියා නම් දැන් ওই තප්පරාට ඉවරනාට පස්සේ මොකද වෙන්නේ? ඊවරට ඉවරනාට පස්සේ මොකද වෙන්නේ? පිටියම. දැන් මේ පිටගිය හිත නැවත අරමුණට ගැනීමේදී අපි මිත්‍ර සුද්ධිය වැඩ කරනවාද නැත්නම් කේන්ති කියලා ඕම් බලන්නකො මෙච්චර භාවනා කරත් හිත පිට ගියයි කියලා ඒකට පශ්චාත්තාප වෙනවනම් අසත්පුරිසයි අසම්පජඤ්ඤයි ඒක තමයි ඔය කමඨාන් වාර්තාවල තියෙන්නේ. නමුත් අහලා කමඨාන් සුද්ධ වෙලා සුද්ධ හිත පිට යන එක ඇති. නමුත් ආපහු අපිට තිබුණ අරමුණට ගන්න පුළුවන් නා. අවිජින වෙලාවෙදී නම් ආයේ පියවරට ගන්න පුළුවන්. ඒකට ඉන්විසියන් රෙසිලියන්ස් කියලා තමයි කියන්නේ. අමලියක් කරදරයක් වෙලා නැවත තිබුණ දණ්ඩ හිත ගන්න කොච්චර වෙලා යනවද කියලා. ඒ හිත ආපසු ගැනීමේදී පශ්චාත්තාපයක් බලන්නකෝ මගේ හිත පිට ගියා කියලා වෙනවනම් මං කියන අසත්පුරුෂයි. හැබැයි ඒක වාර්තා කරලා බලන්න. අනේ ස්වාමීන් වහන්සේ මම භාවනා කරලා ෂෝකේකට දැඩි ක්‍රේක් කැස්සනේ මට උගුර කන්න හිතන ස්වාමීන් වහන්සේ බලන්නකෝ සතිය කැඩුණානේ. ලීනෙත් පැන්නනේ වහලේ උඩට. එහෙම නැත්නම් මේ ෆෑන් එකේ සද්ද ඇහුණානේ කියලා ඉතින් එක එක නයි එක එක જાති කියනවා. කවදද අපිට පුළුවන් වෙන්නේ භාවනා කරනදී කැස්සක් ආවා ඒ වුණත් මට ආපහු අරමුණට එන්න පුළුවන් වුණා මට තේරුණා අරමුණට මේ විදිහට ආවයි. භාවනා කරනකොට වහල් මේ ලේනෙත් පැන්න ප්‍රශ්නයක් උනේ නැහැ. මං ආපහු මෙච්චර වෙලාවකින් අරමුණට ආවා. එහෙම නැත්නම් එන ඕනේ අමලියක් මෙන්න මේ වார்த்தාව දෙන්න පුළුවන් නම් හිතගියේ හිත නැවත අරමුණට ගැනීමට කොච්චර ඉක්මනට කරන්න පුළුවන්ද කියලා ඒ ගත්තට පස්සේ ඒක මිත්‍ර ස්වරූපයෙන් ඒකට කියන්නේ බුදුජානකසේ ප්‍රසන්න මනසෙන් වාර්තා කරන්න පුළුවන් නම් තමයි මිත්‍රයි. ඒ කෙනාට එහෙම වාර්තා කරන ඕන කෙනෙක් සබේක ඉන්නකොට අල්ලලා කියන්න පුළුවන් අන්න අර මනුස්සයාට සතිය තේරලා තියෙනවා. පිට ගියයි කියලා හෝ ප්‍රශ්නයක් ඇතුණයි කියලා හෝ ඇඩ්වර්ස් දෙයක් උණයි කියලා ඕක චරිචුරුගා ආපහු වෙතෙන්න ගන්න බැරි නම් අසප්පුරිසයි. ඉස්සෙල්ලා තමයි සප්පුරිසයි. ඕනම දෙයක් අපිට නැවත තිබුණු තැනට ගන්න. ඒකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඒක විශාල සොයා ගැනීමක් පසුගිය අවුරුදු 10 ඇතුළත වෙච්ච ඔය නියුරෝප්ලාස්ටිසිටි කියන කොච්චර ගැඹුරට යනවද කියලා කියනවා නම් නවුන්කාර දෙයයන් වහන්සේට ගහපු පීයෙන් යනවා වගේ වැඩක්. නවුන්කාර දෙයයන් වහන්සේ ඉව දීලා නැහැ. හදන්න බෑ ඒක ඔක්කොම මගේ අතේ තියෙන කියලා. දැන් විද්‍යාඥයෝ අඩු ගානේ 140ක් පිළි අරන් තියෙනවා. වැරදුනාට හදන්න පුළුවන්. හැබැයි කාටවත් බෑ Tamanට තමයි. කොහොමද හදන්නේ?
වැරදුණයි කියලා ගණන් ගන්න එපා. ආපහු එන්න තිබුණ තැනට කොහොමද දැනගන්නේ ආවයි කියලා. හරි ඉස්සල්ලාම අරමුණ ඇසුරු කිරීමෙන් ගත්ත ලකුණු. ආවට පස්සේ බලන්න කොච්චර දුරට ඒක කරගෙන යන්න පුළුවන්ද කියලා. අන්න තමයි මිත්‍ර වෙන්න හැටි. ඉතින් ඕනේ සබේක ඕනේ තලයක මේ වෙච්ච දේවල් ගැන කතා කර කර චක්සුරුකගා ඉන්නවනම් නොදකින් නොබතන් නොදෝම. මේක ඉක්මනටම පිළියම් කරන්න පුළුවන් නම් අපි දන්නවා වෙන ඕනම වැරද්දක් හදන්න පුළුවන්. අපි දන්නවා වතුර තියෙන භාජනයකින් අපි හැන්දක් දාලා වතුර එකක් ගන්න බෑන්ටක් ගාලා තිබුණු වතුර ටික මට්ටමට එනවනේ. කැඳ භාජනයකට වතුර එකක් හැන්දක් ගන්න බලන්න. ටක් ගාලා හිටිනවනේ. නමුත් කැඳ හයි වුණොත් ගත්ත ආඩේ හිටිනවනේ. දන්නවද? කැඳ හයි වුණොත් ගත්ත ලකුණ හිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ විනය හැටියට ගත්ත ලකුණ හිටියේ නැත්නම් ඒකට කැඳ කියනවා. ගත්ත ලකුණ හිටිය නම් ඒකට බත් කියනවා. කොහොමද අපේ ශිල්පේ ආඩේ හිටියනම් බත් ආඩේ හිටියේ නැත්නම් කැඳ. ඉතින් අපිට කැඳවත් හදාගන්න බෑනේ අපේ හිතේ. විච්ච හැමතැනම පච්චකේතුවා වගේ අමාරා කකා අරකම කතා කර කර ඉන්නවනම් ඒක තමයි අසත්පුරුෂකම. ඒක හැබැයි කතා නොකර ඉන්නේ අඥාන උපේක්ෂාවට නෙවෙයි, බයටත් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. මම මෙතෙන්දී ගිය අඟහරුවාදා නිසන්වනේ අපි ගොඩාක් ඉස්සරහට ගියා. ඒ වගේ වැරද්දක් වෙලා ආපහු අපි නැවත එනකොට ඒක සලකා බැලිය හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් කරුණාවෙන් සලකා බලන්න. අනිත් එක ප්‍රඥාවෙන් සලකා බලන්න. කරුණාවෙන් බලන්න ගිය ගමන් සමාජ කරුණු ආචාර ධර්ම කරුණු ගොඩාක් බලපාන. ඉතින් ලෝකේ දන්නේ මේ සතිය කැඩුණට පස්සේ නැවත පිළියම් කිරීමේදී කරුණාව විතරමයි වගේ මට පේන්නේ. ඒක නිසා වෙන්න ඇති මට නම දාලා දෙන්නේ කරුණාරත්න කියලා. මුළු ලෝකෙම මට පේන්නේ වැරදුනාට පස්සේ ඒක හදන්න තියෙන ක්‍රමයේ කරුණාව කියලා. මට බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක් කියලා තිබුණා. බික්කු බෝධි පණිවිඩයක් කියලා තිබුණා. කීප දෙනෙක් කියන මේ සතියට කරුණාව දාලා කියලා දෙන්නේ කියලා. මට කොහොමද කරොත් එපා. මට හිතෙනවා සතියට ප්‍රඥාව දාලා බලන්න ඔක හදන්න පුළුවන්. මේ හදන ක්‍රමේ හැරෙන හැටිලෙ මට කියන්න පුළුවන්. මෙයා මේ කරන්න හදන්නේ අර තියෙන තුවාලේ පවුරු ගන්නකද නැත්නම් පිළියම් කරන්නද? මේ පිළියම් කරනකොට මම නැවත කියනවා ඒක අඥාන උපේක්ෂාවකින් හෝ බයට නෙවෙයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා එහෙම වෙලාවක උඹට බේරෙන්න බැරි නම් මලමිනියක් වෙලා මේ මතේ දරපක්. දැනෙන්නේ නැති කෙනෙක් වගේ ඉඳලා, ඇහෙන්නේ නැති කෙනෙක් වගේ ඉඳලා, දැක්කේ නැති කෙනෙක් වගේ ඉඳලා කරන්න. ඉතින් සාධාරණ යුක්තියයි අනම්මනම් කරන්න ගියාම කියාවි දැකලා එහෙම දැක්කේ නැහැ කියන එක වැරදිනේ. අහලා එහෙම ඇහුවේ නැහැ කියන එක වැරදිනේ. දැනීලා එහෙම දැනෙන්නේ නැහැ කියන එක වැරදිනේ. ඔබට තේරෙනවා නම් අසාධාරණයක් වෙනවයි කියලා නොකිය ඉන්න එක වැරදිනේ නෑ. වැරදි නෑ. බුදුහාමුදුරුවෝ අපිත් එක්ක ඉන්නේ. බුදුහාමුදුරුවෝ අපිත් එක්ක ඉන්නේ. දිත්තේ දිත්ත මත්තම් භවිෂති, සුතේ සුත මත්තම් භවිෂති, මුතේ මුත මත්තම් භවිෂති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂති. ලියලා තියෙනවා සෝතවා බදිරෝ යත කන කැහුනට යම කනට වීරෙක් වගේ හිටපන් චක්කු මාසේ යත අන්දෝ අපිට පෙනිච්ච දේ සාධාරණ සඳ බලන්න එපා යන්න එපා ඊගාඩ කරන්න තියෙන දේවල් එහෙම නැත්නම් අතහත්තු සමුප්පන්නෝ සයේත මත සායික අත්‍යවශ්‍ය මේ අදහස ප්‍රකාශම කරන්න ඕන කියනොත් මලමිණියක් වගේ හිටපන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා සබාව යන්නේ නුහුරට නම් වැඩි ඡන්දේ තියෙන්නේ නුහුරට නම් Tamanට මේකට එකක වෙන්නත් බැරි නම් ළඟ ඉන්න කෙනෙකුට ලං වෙලා අහන්න කියලා කියනවා වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා එමීට යන්නේ කියලා කියනවා එළියට. ගිහිලා ආයෙ එන්න එපයි කියලා කියනවා. ආනවයිති වාදිකමක් නැප්පා මේ වැසිකිළිය යනවායි කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වැසිකිළියට පිටිපස්සේ දොරක් නැහැ. වැසිකිළියේ තියෙන එක දොරයි. පුළුවන් නම් වැසිකිළියේ පෑන් ලයිට් එකක් දාලා තියන්න ඒකෙන් පැනලා යන්න. මේ ලෝකේ සාධාරණයක් කියන එකක් ඇත්තෙම නැහැ. ඒ වෙලාවට කරපණි ඉන්නවයි කියන එක මෝඩකමක්වත් අඥාන උපේක්ෂාවක්වත් නෙවෙයි. ඉතින් මේ කාරණාව ඔප්පු කර දීම සතිපාසලේ බාහිර දూరు කාර්යයක්. මේ සතිය වර්ධනය කරනකොට කැඩෙනවා. තුවාල වෙනවා. අකරතැබ්බ වෙනවා. දැන් මේක පිළියම් කරනකොට කරුණාවෙන් කතා කරන්න යනවනම් දැනගන්න කවදාකවත් ඉවර කරන්න බෑ. දෙකක් ඉඳලා හොම්බකට රිවර්ට් වෙන්න ගහලා කියන්න ඕනේ මේ ප්‍රඥාවෙන් යම් ඒකේ කරුණාව නැහැ. ඒක නිකන් හරි පරුෂයි. ඒක හරි පරුෂයි.
බුදුහාමුදුරේ එහෙ පුරුෂය. බුදුජානක කවදාකවත් ඒ වෙලාවට ඒ අඤ්ඤම් පඤ්ඤම් කතා මොකුත් නැහැ. මෙච්චරයි තීන්දුව පුළුවන් නම් කාපම් බැන්න කාපම්. එහෙම කරපු නායකයෝ තාම දුර්ලභයි ලෝකේ. අපිට සිද්ධ වෙනවා මේ දැන් ඔය පේනවනේ පොඩි උන් සත්‍යපාසලේ වැඩ කරන්නේ මුන්ට පිරිදු කරලා දෙන්න වෙනවා අපිට. පුතේ ඔහොම යනකොට හිත පිට යනවා ඒක හැටි. ආයෙසලක් හිත ගෙනල්ලා ගිනාපේකට සතුට වෙන මිත්‍ර වෙන යාළු වෙන ඕක වෙච්ච දෙයක් ඕක මහා සාහසික අපරාධයක්. දාන දීපු අයට හිල්ලක පොයට භවනා කරපු අයට මේ හිත පිට යන්න බෑ. හිත පිට ඉක්කත් පාච්චු කරන්න ඕනේ. අපි ළඟ තියෙන කතා දන්නවනේ. ඒ ඇත්තෝ අසත්පුරුෂ වෙනවා. හැබැයි ඇත්තටම කියනවා නම් ඒත් හරි කරුණාවක්. ඒත් ඇත්තටම ලිංගතුයි. හැබැයි වැඩන්නේ රජුරුවන්ගේ කඩුව පිළවෙකට දුන්නා වගේ අරසා. අරු ගහනවා රජුරුවන්ගේ මැස්සෙක් වහපුවම ගහනවා. තාම කරුණාවෙන් ගහනවා. මැස්ස යනවා රජුරුවන්ගේ බෙල්ල යනවා. අද කරුණාවෙන් වැඩ කරන්න කී කට්ටියට වෙලා තියෙන එක. එතන ඇත්තට පේනවා නිකන් කරුණාව කියන තැන මිත්‍රත්වයක් තියෙනවා වගේ. නමුත් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා තමන් පිටගිය හිතක් නැවත අරුමුට ගෙනත් තබා ගැනීමේදී තමන්ට වැටහෙනවා නම් මෙතෙන්දී පශ්චාත්තාපේ තමයි ප්‍රධානම දෝෂේ. ආපහු හිත ගන්න ඒකට බුදුජානනාංශේ සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා ඉතාමත්ම තාක්ෂණික කරුණු හතරක් විස්තර කරලා තියෙනවා. ඒ ටික කෙරුවනම් අර වෙච්ච වැරද්ද එහෙම මකලා. ඒක මැකිලා නැති අය තමයි අර කැඳ ටික ගත්තට පස්සේ ආඩේ හිතියා වගේ. ඒකට කියන්නේ මේ ආභෝග කරනවා කිය. ගත්ත ලකුණ පේන්න තියෙනවා නම් එතන සාධාරණයක් නැහැ. වතුරේදී ඉන්නේ ගත්ත ලකුණ පේන්න නැහැ. ඉතින් එතන තියෙන මේ මිත්‍රත්වයේ පිළිබඳ කතාවට වැඩිය තාක්ෂණික දෙයක් මම කියන්නේ නමුත් අද්දුට ප්‍රත්‍යක්ෂයක් මම මේ කියන්නේ. ඕනම කෙනෙකුට ඕනම දෙයකට සමාව දෙන්න පුළුවන්. සමාව දුන්නයි කියලා කවදාකවත් තරහක් වෙන්න දෙයක් නැහැ. කවුරු හරි හිතනවා නම් මේ සමාව දුන්න සමය නෝන්ජලේ මේ අඥානුපේක්ෂාව කියලා යාට කණ්ඩ වෙනවා. දෙන්නේ සමාව බුදුහාමුදුරුවෝ අදහන. ධර්මයේ අදහන. සංඝයා අදහන. සීලෙක පිළිදලා. කාටවත් නෑ. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න නැවත පිළියම් කිරීමේදී කරුණාව අරගෙන වැඩ කරන එකට ඕන තරම් කරකට් දෙන්න කට්ටිය. මේ එක්කෙනෙක්වත් කෙලවර ගන්නවා. ප්‍රඥාව වැඩ කරන එක කායිමත් අහන්නෙත් නෑ. Taman දන්නවා මෙතෙන් දෙවිචරයි තීන්දුව හරි වැරදි හරි මෙච්චරයි කරන්න ඕන කියලා කිව්වට පස්සේ ඒක තමයි අපි භාවනා කරලා උපේන ඒ ප්‍රතිශක්තිය කියලා. මමත් එහෙමයි මම ළඟ ඉන්න කට්ටියත් එහෙමයි. ඉතින් ඒක පුළුවන් වෙයිද අපේ මේ චිත්තක්ෂණයක සතියෙන් මෙච්චර දුරද කියන්නේ? ඒක එතකොට සතිය මාත්‍රේ නෙවෙයි, සතිය නෙවෙයි, සති ඉන්ද්‍රිය නෙවෙයි, මේකට කියන්නේ සති බලය කියලා. මේකට බුදුරජාණන් වහන්සේ කියපු ධර්මදේශනාවේ සාරිපුත්‍ර ස්වාමීන් පෙරලා අපිට කියනවා සති බලය කියන එක පමාදේ න කම්පතිති සති බලං. පමාදේ හිත වැටුණයි කියලා හිත කම්පා වෙන්න බෑ. උනානම් සතිය දියුණු වෙලා නැහැ. දැන් සති බලයට ගිය ගමන් මම ඉවර කරන්න හදන්නේ සති බලයට ගිය ගමන් බොජ්ජංග මට්ටමට යනවා සතිය. නිවනට ගෙනියනවා. ඔය මෙපිට ඉඳගෙන අර ගත්ත ආඩේ ලකුණු බල කතා කරගෙන ඉන්න එකනට තමන්න තමන් මිත්‍ර වෙන්නත් බෑ. අනුන්ට මිත්‍ර වෙන්නෙත් නෑ. ඒක භාවනා නොකරපු කෙනාට පවා තේරෙනවා මේ මිනිස්සයා තාම කහට තියාගෙනයි කතා කරන්නේ. ඒ කහට තියාගෙන කතා කරන එකන අරයගේ කහට තියනවා කියලා තමයි කියන්නේ. ඒක ඉතින් හරිම සාධාරණ මේ කතාව. හැබැයි හරිම දීලා. කහට තමන් තුළ නැත්නම් අනිත් දවගා පාටක් ඉන්නේ. ඉස්සල්ලාම තමන්ගේ හිතේ කහට අයින් කරගන්න. දැන් මේ මාත්‍රිගේ දෙමාපිය දරුවෝ නැති වෙලා. අපේ පුංචය නැති වෙලා. ඉතින් උට අඬ හිටියයි කියලා මන මගුලක්වත් වෙන්නේ නැහැනේ. අපි කරන්නේ ඒ වෙනුවට සතිය පිටවල බලේ සතියක් සතිමාත්‍රි සතියක් කරගෙන සති බලේ පිටලා කියන කොච්චර හිත පිට ගියා. ඒ සුවඳ මතකේ හෝ දුක් පිට මතක අපි වහාම නැද්ද මෙතන දැවිලා හිතපු තැනට ඇවිල්ලා සතිය දිගට කරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා බ්‍රහ්මයක් බය වෙනවා දෙයියොත් බය වෙනවා මාරයත් බය වෙනවා බුදුරජාණන් වහන්සේ විතරක් සතුටුවේ අවුරුදු 2600ක් ගිහිල්ලා තාම පණිවිඩේ කියනවා. පණිවිඩේ තියෙන පොත්පත්වල නෙවෙයි අපේ පප කැනැත්ත. කී දෙනෙක් මේක තේරුම් ගත්තද? ඒ ඔක්කොම මගේ නෑසි. ඇලේ බදුරහේනට අරගෙන යනවා. එලා බදුරහේ මම සැතපෙනවා කිය.
පැදුරගෙන ගියේ කෙනෙක් මගේ පැදුර නැවත දුන් කෙනෙක් මගේ නෑ සීයෝ යා කියලා කියන මම ඉස්සර කියන කවුද ඒක වැරදි මනසක්. කලීපදු නැති වෙලා අනේ පැදුර ආපහු ගියොත් ගෙදර ගෑණිගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා පැදුර දුන් කෙනෙක් මගේ නෑ සීයෝ යා. ඒ නිසා තමන් මිත්‍ර වෙන්නේ තමන්ගේ හිත පිට ගියාට පශ්චාත්තාප නොවෙන සියලු දෙනා මගේ නෑසි. මට එන්න මගේ මේ නෑ පරපුර තව වැඩිවා ඥාතක ධර්ම විශාල වශයෙන් කියන්නේ හැම කෙනෙක්ම සම්බන්ධ කියන්නේ නේද? ඉතින් ඒ අදහසෙන් මම ධර්ම දේශනාව නතර කරනවා. හැබැයි මේ සංකල්ප මහත්තයා ඉන්නවා සින්දුවක් කියන්න බලන්න. ගැලපෙන්නේ නැද්ද මන්ද? කවුද ඉදිරිපත් කරන්නේ? පුරුදුද? දැන් මම දන්නේ එහෙම නැත්නම් අපිට එතකන් පුළුවන් හේමන්ත මහත්තයාට මයික් එක බාර දෙන්න පින්පැමිණීමේ ශීර්ෂයෙන් අපිට ඉදිරිපත් කරන්න තියෙන කාරණා ටික ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අත්තරම නැතිගීතවාදී ප්‍රකම්ප නැහැ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් කියාට කමන්නේ මේ පොඩි දරුවෙක් කියන අහිංසක සින්දුවක් මේකදී. හොඳයි. අදත් ඥාතකා ධම්දෙස්මේ අවසානයේට එළඹ සිටිනවා. පුරුදු පරිදි අපි විශේෂ පුණ්‍යානුමෝදනා වශයෙන් සිද්ධ කිරීමට තිබෙන්නේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ අශෝක මහත්මයා එතුමන්ගේ පුතණුවන් විදේශගත වෙලා ඉන්න ගමන් වෛද්‍යවරයෙක් තරුණ වයසේදී වියෝවටපත් වෙනවා. අසනීපයටපත් වෙලා ව්‍යාධියටපත් වෙලා මරණයටපත් වෙනවා. ඉතින් සතිපට්ඨාන දේශනාව ආරම්භයේදීම ස්වාමීන් වහන්සේ සඳහන් කරේ මේ ශෝක පරිද්දව ඉක්මවන්න තියෙන එකම දේ තමයි මේ ධර්මය කියලා. ඉතින් ඒක අද එතුමා මේ ධර්මාසනයේට සමීප වෙලා ඉඳගෙන එතුමාත් ඒ කියන්නේ අශෝක මහත්මයාත් ඊ타ත්ම සාවධානව අසාගෙන හිටියා. ඊට පස්සේ උත්තරේ ස්වාමීන් වහන්සේ අවසානයේදී කිව්වා කලයුත්ත කුමක්ද කියලා. ඉතින් මේ කලයුත්ත තමා පුතා වෙනුවෙන් තාත්තෙකුට අම්මෙකුට කරන්න පුළුවන් ලොකුම දේ වෙයි සංසාර වශයෙන් ගත්තොත්. මමත් කල්යාණ මිත්‍ර සෙනෙහසින් මතක් කරන්නේ ඔබතුමා ඒ දීපු ඕදන දැන් මේ මොහොතේ ඉඳලා පටන් ගන්න ක්‍රියාවට නංගු ගන්න. ඒක තමයි පුතා වෙනුවෙන් කරන්න තියෙන උත්තම පූජාව, පුණ්‍යානුමෝදනාව. ඉතින් ඒ වෛද්‍යවරයෙක් වෙච්ච එතුමාව සිහි කරලා නම ප්‍රවීන් කරුණාරත්න කියන මහත්මයා කරුණානන්ද ප්‍රවීන් කරුණානන්ද එතුමාට අද අප දවසේ මේ උදෑසන සිට සිදු කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරයන් ඒ වගේම මේ ධර්මදේශනාමය වශයෙන් සිදු කරගෙන ලබා ගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරයන් අත්වීමෙන් සුගතිගාමීව වහවහ නිවන් අවබෝධ පිණිස සැකසෙන මාවතකට පිවිසේවා. මෙවන් සංසාරයේ මෙවන් අකල් වියෝවන්ට ගොදුරු නොවි වහවහ නිවන් සැලසෙන තැනකින් නිවනෙන්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු කියලා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ වර්ග પરම්පරාවේ ඥාති પરම්පරාවේ සහෝදරයා ඇතුළු ඒ සියලුම ඥාතීන්ටත් නැවතත් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. ස්වාමීන් වහන්සේ කියන අපේ ධම්ම විහාරි ස්වාමීන් වහන්සේගේ මෑණියන් ඒ වගේම මේ කඩුවෙල සතිපාසල අපිට මුලින්ම මේ ස්ථානීය සතිපාසලක් කරන්නට මේ පරිශ්‍රය පූජා කරපු සීලවතී හෙට්ටිආරච්චි මෑණියන්ව ඊ타ත්ම ගෞරවයෙන් සිහි කරලා පුණ්‍යානුමෝදනා කරනවා මේ අවස්ථාවේදී. මීට අමතරව දවසේ කටයුතු සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් අද දිනේ දවස පුරාම දාන දායකත්වය ලබාගෙන තිබෙන්නේ මෝදිත හා උදේනි අත්තනගොඩ යන අයගේ සුජීවත්ව වෙසෙන දෙමාපියන්ට ජීව දානයක් ලෙසත් මියගිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පුෂ්ප කුමාර හා රසිකා ධර්මරත්න අයගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට ජීව දානයක් ලෙස සහ මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස අද දාන දායකත්වය ලබාගත් සියලු දෙනාටත් නන් අයුරින් උපකාර කරපු හැම දෙනාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා
ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා මෙහි මං හිතන්නේ මෙතන ඉන්න පුංචිම දුව එක වසරේ කේෂියා දුව මේ සියලු දෙනාටම පුංචි ත්‍යාගයක් දෙන්න හදන්නේ සින්දුවක් කියලා. වෙන කවුද සින්දු කියන්නේ ඔයා දන්න කෙනෙක් ඉන්නේ. සංකල්ප මහත්තයා සින්දු කියන්නේ. හොඳයි මම හිතනවා අපි විනෝද වෙන්න සුදුසු අවස්ථාවක් නෙවෙයි. නමුත් මේ වෙලාවට නම් කප්පටින් එක තමයි කරන්න තියෙන අශෝක මහත්තයා මේ විතරක් කරගන්න එපා. අපි කරන්න හදන්නේ මේ මියගිය ඥාතියටත් අපි ගින්න ගන්න හදන්නේ. දැන් මේ කට්ටිය ඉන්නවද දන්නේ නැහැ අපි පුංචයි. අම්මා අප්පච්චි ඔය කවුරු හරි කට්ටිය ඇතුලේ ඇති. දැන් තව එක සින්දුවක් කියමු. අම්මා මතක් කරනවා. මම මතක් කරන එක නෑ නෑ. මම් පොඩි කාලේ හඳ මාමා කියු කතාව මේ අහගන්න පුතුනි මේ අහගන්න පුතුනි මේ අහගන්න කතා කියන්නම් කියලා අවශ්‍යලා දීලා අපි මේ කිව්වේ නෑ ඒකෙන් පස්සේ ඉතුරු කියන්නේ හරිද බලන්නකෝ අම්මත් එක්ක කිව්වට හරි අම්මා එන්නකෝ මෙතන අම්මා පොඩ්ඩක් පුතුනේ නේ දුවනේ මේ අහගන්න කියලා හරි කියමුකෝ අම්මත් පොඩ්ඩක් පදවල අල්ලන්නකෝ හරි ආයෙත් ඒක පුතුනි
පුතුනි මේ අහගන්න මං පොඩි කාලේ හඳ මාමා කියෝ කතාව මේ අහගන්න පුතුනි පුතුනි මේ අහගන්න පුතුනි පුතුනි මේ අහගන්න අම්මයි අප්පයි දෙදෙනා පොඩි පුතා නෙළුවා දෙන්නා හිටි හිටිම දවසක් දා මොර සූරන වෙස්සක් වැටුණා හිටි හිටිම දවසක් දා මොර සූරන වෙස්සක් වැටුණා එළදොල ගංගා පිරිලා වෙහි වතුර කනක වැටුණා ලොකු සෙත සුළඟක් හොගා ගස්වැල් පොළවට වැටුණා පුතුනි මියා ගන්න පුතුනි පුතුනි මියා ගන්න අම්මත් කෙලිය බොරුව. දුවණන් එච්චර ලොකු කරුවක් කිව්වේ නෑ. හොඳයි අපි එහෙමනම් දැන් අපි සතිವಾರය සමාප්ත කරනවා. අපි මේ කෙරුවේ 6 වෙනි ඥාතක ධර්ම දේශනාව. ඉතින් අපි මේ බලාපොරොත්තු වෙනවා ඇත්තටම හැම මාසෙම පළවෙනි ඉරිදා මේ සඳහා ගත කරන්න. ඒ නිසා මේ අපි කරන වැඩේ හොඳයි කියලා හිතනවා නම් මේකට සම්බන්ධයි. හොඳ නැත්නම් ආයෙත් ප්‍රශ්නයක් ඇත්තේ හැබැයි මම හිතනවා පොඩි උන් එහෙමනම් කැමතියි. ඉතින් ඒක නිසා පින්පැමිණීම කරලා එනිසා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා. මේකේ සීලුම දෙනාට මේක පුණ්‍ය ක්ෂේත්‍රයක් වඩපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු